නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සද්ධාවන්ත පින්වතුනි පින්වතියනි බෝසත් දරුවනි අද මේ සන්ධ්‍යා කාලේ සිදු කරන දේශනාව සූත්‍ර ධර්ම දේශනා සූත්‍රයක් අනුසාරයෙන් තමයි මේ සන්ධ්‍යා කාලේ ලෝවැසි ජනතාවට මේ ධර්ම සූත්‍ර බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍ර පිළිබඳ කෙටි අවබෝධයක් පුළුල් ලෙස කියන්න බෑ සූත්‍රයක්. මේ අද තියෙන සූත්‍රේ කාලකාරාම සූත්‍රය. මේ සූත්‍රයේ ලංකාවේ කාලබුද්ධ රක්කිත කියන ආඳුරු එළි වෙනකන් කිව්වා. මේ සූත්‍රයට තමයි මේ ලංකාව බුද්ධ ශාසනයට පූජා කළේ. මේ බණ ඉවර වෙනකොට සද්ධාතිස්ස රජුරෝ දෙන්න දෙයක් නැ පිරිකර අනේ ආඳුනේ මේ ධර්ම දානය වශයෙන් මේ පොළොව මේ ලංකාව ඒම දූපතම ඔබ වහන්සේට බණට ධර්ම දානයට පූජා කරනවා කියලා පූජා කළා. රටේ රජුරෝනේ බලය තියෙනවා. බාරගත් ආඳුරෝ. බාර අරගෙන නැවත රජුරවන්ටම පැවරුවා. අපි මානවුනේ මේ රට පාලනය කරන්න නෙමෙයි. කෙස්සත් කපලා දාලා මේ දේශපාලනය කරන්න නෙමෙයි රජුරුවන්ගේ වැඩේ කරගන්න. ධාර්මිකව රට පාලනය කරන්න අන්න එච්චරයි. දසරාජ ධර්මයෙන්. රටේ ධර්මයේ නැති වෙද්දි තමයි රටක් විනාශ වෙන්නේ. නිසි කාලට වැස්ස වැටෙන්නේ නැද? ඒකනේ අපි ඉස්සර ඉඳලා පුරුදුනේ දේවෝ වස්සතු කාලේන කියන්නේ.
සුදුසු වෙලාවට වැස්ස වැටෙන්නේ. දැන් හොඳටම කුඹුරේ ගොයන් ටික පැයිලා ඊට ගොයන් කපන්න තියදී අද ධාරානිපාතෝ වැස්සොත් ගොයන් ටික ඔක්කොම ගගේ. ඒක අකල් වැසි. මිනිස්සු දන්නවා වයින් කාලේ බලන්න මේ දේවල් වපුරන්නේ. මිනිස්සු ඉස්සරේම ඒ කාලෙට වැස්සා. නිසි කාලට වැසි වැටෙන්න ඕන. වතුර සම්පත හොඳට තියෙන්න ඕන. ගන්න උස්ම ටිකත් පිරිසිදු වෙන්න ඕන. දාන බීජවල හොඳට ඕජාව තියෙන්න ඕන. දැන් තියෙනවද? දැන් මං දැක්කා ඊයේ පෙරේදා මේ ප්‍රථමයෙන් පින් දෙන්න ඕනේ බෞද්ධ නාලිකාවේ අපි බණ කියනකොට පිරිකරට මොනවද ඕනේ කියලා ආනවා අපි. මං අවුරුද්දක් මේකතු කළේ ඈත දුප්පත් ඉස්කෝලේ ළමයින්ට අවශ්‍ය කරන ಜಾති සහ ගර්භණී අම්මලා 25 දිනකට ඕන කරන ඒවා බේසමේ ඉඳලා අඳින චීත්තේ ඉඳලම දුන්නා. ගෑනු ළමයින්ට ඕන කරන සනීප ආරක්ෂක බඩු දුන්නා. මොකද ඒ අපේ ළමයි. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. එකකින් එකක් අරන් දෙන අපේ දුවෙක්. ඒගොල්ලෝනේ මාන කරන්න ළමයි දෙන්නේ. ඒගොල්ලෝ හොඳට ඉන්න ඕන. අම්මනේ එක පැත්තකින් බැලී නම් අපේ අක්කා. අනිත් පැත්තෙන් බැලී නම් අපේ නංගි. තව පැත්තකින් බැලී නම් අපේ අම්මා. තවත් පැත්තකින් බැලී නම් අපේ දුව. එහෙම හිතුවොත් එහෙම හිතන්න ඕනි කෙල්ලෙක්ව දැක්කම. ඒ බුදුහාමුදුරු පිරිනුවන් පානකොට සල්ගස් දෙක මැද්දේ සැතපීලා අවසන් නින්ද. ආනන්ද හාමුදුරුගෙන් ඇහුවනේ ප්‍රශ්නයක්. ස්වාමීනි ඔබ වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ මේ කාන්තාවෝ එක්ක අපි වැඩ කරන්නේ කොහොමද? ලොකු ප්‍රශ්නිය ඔක තමයි. බුදුහාමුදුරු අන්තිමට කියපු කතාව අදස්සනංකෝ ආනන්ද දකින්නවත් එපා කිව්වා. ඒ නීතිය තිබුණාද පන්සල් ඔක්කොම වෙලා ගෑනුනේ ඔක්කොම කරන්නේ. ඒ කොහොමද කරන්නේ? එතකොට බුදුහාමුදුරු අන්තිමට දේශනා කළා වයසෙන් වැඩි නම් අම්මා කොට සලකන්න. ඊට වඩා අඩු නම් අක්කා කියලා හිතන්න. බාලනම් නගා කියලා හිතන්න. පුංචි නම් දුව කියලා හිතන්න. ප්‍රශ්න ඉවරයි. එතකොට බෞද්ධ නාලිකාවේ දැන් ගියව සතියේට පිට සතියේ බණක් කිව්වා. ලක්ෂයක සපත්තු දුන්නා. පැයයි මෙතන කිව්වේ. වවුචර් ලක්ෂයකට. දුන්නා ඒ ඔක්කොම 25 වෙනිදා නත්තල දවසේ. දීලා උයලා කණ්ඩ දීලා අර දුන්නු ටික ඔක්කොම බස් එකක් පුරවන අපි 3 දෙනයි ගියේ බස් එකේ. සුදු රෙදි කෑල්ලේ ඉඳලා ඉල්ලන බෑග් එකේ ඉඳලා ඔක්කොම දීලා දවල් කණ්ඩක් දීලා ඒ දුන්නු සියලු දෙනාට මේ බණට හම්බුනේ අපේ අම්මා තාත්තා දුන්නා නෙමෙයි. මට බොරුවට අටපිරිකර සිවුරු පිරීලා තේරුම් නැහැ මගෙන් ඉල්ලුවොත් ඒව තමයි ඉල්ලුවේ. ඉතින් අවුරුද්ද පුරාම බෞද්ධ නාලිකාවේ බණ කිව්වා. මේ අවුරුද්දේ මේ අන්තිම බණනේ සජීවි බණ. ඒ දුන්නු අයට සියලු දෙනාට අපි පින් දෙනවා. තව තව ලැබිලා තව තව පින් කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරන ගමන්. එහෙමනම් මේ කාලකාරාම සූත්‍රය කියන්නේ බුදු ගුණ. මේක ලේසි නෑ කියන්න බෑ. මං සූත්‍රය කියන්නේ සූත්‍රයේ නිදානෙ ටිකක් කියන්න. ඒතකොට වෙලාව ගිහිල්ලා ඉවරයි. කාලකාරාමේ කියන මේ පන්සල තිබුණේ සාකේත නුවර. මුලින් බෞද්ධයෝ දැනගන්න ඕනේ සාකේත නුවර කොයිද තිබුණේ? ඒක පරණ නගරයක් නෙමෙයි. බරණැස ඒවා පරණ නගර. සාකේත නුවර බුදුහාමුදුරු බුදු වුණාට පස්සේ ඇති වෙච්ච නගරයක්. සාකේත නගරේ දැන් කොසල් රජුරවන්ට ඕන වුණා. කොසල් රජුරුවන්ගේ නංගි බැන්දේ බිම්බිසාර රජුරුවන්ග. බිම්බිසාර රජුරුවන්ගේ නගරේ රජගහ නුවර තමයි සල්ලිකාරයෝ හිටියේ. ජෝතිය, මෙණ්ඩක, ධනංජය මේගොල්ලෝ ඔක්කොම කෝටිපතියෝ. එහෙම සල්ලිකාරයෝ නගරෙක ඉන්නවා නම් රජුරවන්ට බය නැහැනේ. සවැත් නුවරට එහෙම සල්ලිකාරයෙක් නැහැ. ඔන්න බලන්න කොසල් රජුරෝ සල්ලිකාරයෙක් ඉන්නවා. බිම්බිසාර රජුරෝ රජගහ නුවරට ගණිකාවක් නැහැ කියලා ගණිකාවක් ඉල්ලුවා. ඒ කාලේ නගරෙට ගණිකාවක් නැත්නම් ඒක පාඩුවක් කියලා ගණිකාවක් ඉල්ලුවා. ඔය සිරිමා එහෙම ආවේ එහෙම. මේ රජුරෝ ඉල්ලුවා මස්සිනානේ බොහොම එකමුතුයි දෙන්න. එකමුතුයි. කිව්වා මගේ රටට හොඳ කෝටිපතියෙක් නැහැ. ඒක අඩුවක්.
ඒ නිසා ඔබේ නගරෙන් ඉන්න කවුරු හරි 8 දෙනෙක් හිටියා. කාවරි එවන්න කිව්වා. පදිංචියට. බිම්බිසාර රජුරුවත් මස්සිනාගේ වචනේ ආක දාන්න බෑ. මේ කාවත් යවන්න බෑ. ඒ තරම් පාරම්පරික සල්ලිකාරයෝ. කල්පනා කරලා අන්තිමට බැලුවා විසාකගේ තාත්තා. විසාකට වයස 7යි. විසාකගේ තාත්තා තමයි ධනංජය සිටුතුමා. ධනංජයට අඬගාලා කිව්වා උඹේ පිරිවර ඔක්කොම එකතු කරගෙන සවැත් නුවරට පදිංචියට යන්න. විසාකත් අරගෙන තමයි ගියේ. විශාල සෙනගක් ගියා. දැන් යනකොට සවැත් නුවරට කිලෝමීටර 65ක් විතර ඇති. සාකේත නගරේ එතන ඉස්සර නගරයක් තිබුණා නිකන් පොළොව කැලේ. දවල් කෑම කන්න නතර වුණා ඔක්කොම එතන. උයනවා. විශාල පළාතක්. උයනවා. මේ කාරංචි වෙලා රජුරෝ කොසල් රජුරෝ තාවා දැන් මේගොල්ලෝ පිළිගන්නන්න එපා. පිළිගැනීම කරන්න එපා. දැන් මගේ රටටනේ එන්නේ මේ පිරිවරක්. ගිල බලනකොට ඔක්කොම කෑම ආදනවා. ඒ පොළොවත් ලස්සනයි සරුසාරයි. මිනිස්සුන්ගේ වාසස්ථානට සුදුසුයි. පතිරූප දේශ වාසෝච. ජීවත් වෙන්න සුදුසු පරිසරයක් ඒක. ඇලදොල ගංගා තියෙනවා, කඳු වැටි තියෙනවා, ගස් කොළන් තියෙනවා. මේ ඔක්කොම දැකලා රජුරෝ කල්පනා කළා දැන් මෙච්චර සෙනගක් සවැත් නුවර ඇතුළට ගත්තොත් මං අමාරු වැටුණා. මුන්ට නවත්තන්න දෙන්න එපා. ඒ නිසා කිව්වා රජතුමනි මේ සිටුතුමනි මෙතන හදමුද අපි නගරයක්. ආන් කිව්වා. එතන නිර්මාණය වෙච්ච අර ඛණ්ඩ නතර වෙච්ච තැන තමයි සාකේත කියලා නමක් ආවේ. සාකේත නුවර. නුවරක් වුණා. ඔක්කොම ධනවතුන් හිටියේ. විසාක ඇදුනේ වැඩුනේ ඔක්කොම ඔතන. විසාකයි ගම. මේ ගමේ හිටියා කාල කියලා සිටුවරේ. කාලයාගේ නම. එයයි අනාථපිණ්ඩික සිටුතුමයි දෙන්න එකට ඉස්කෝලේ ගියේ. අනාථපිණ්ඩික කියලා කිව්වේ ඒ දෙන්න පුංචි කාලේ එකට යාළු. ඒ යාළුකම මොන වගේද කියනවා නම් විශ්වාසවන්ත යාළුකමක්. කවදාවත් දෙන්න ભેද වුණේ නැහැ. පුංචි කාලේ ඉඳලා. තරුණ වයසට ඇල දෙන්න කසාද බඳිනකොට දෙන්න පොරොන්දුවක් වුණා නිකන් අපි වුණත් කියන්නේ අපේ මිතුකම බං නිවන් දකින්නකම් සංසාරේ තියෙන්න ඕනේ කියන්නේ. ඒ නිසා මට පුතෙක් හම්බුනොත් උඹට දුවෙක් හම්බුනොත් උන්ව තමයි බඳලා දෙන්නේ. එතකොට අපි නෑයෝ වෙනවා. නමුත් කාල බෞද්ධ නෙමෙයි. නිගණ්ඨකයන්ට දානමාන දෙන කෙනෙක්. අන්‍ය ආගමිකයෙක්. නමුත් යාළුකමට ඒක බලපාන්නේ නැහැ. දැන් මට ගොඩාක් මුස්ලිම් යාළුවෝ ඉන්නවා. ගොඩාක් අය අපි බොරැල්ලනේ. අපි ඔක්කොම එකට පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේ ගියේ ශ්‍රී ලංකාවේ තාම යාළුකම් තියෙනවා. නොම්බි කාලේට කෑම ගේනවා, බුරියානි ගේනවා. ඒ යාළුකම් තියෙනවා. එක එක්කෙනා එක එක දේවල් කිව්වට ඒ යාළුකම් මොට්ට කරගන්න බෑ අපිට. ඒ මිත්‍රත්වය. මිතුකම කියන්නේ ඒකයි. දැන් ඉතින් මේ දෙන්නගේ යාළුකම නිසා ආගම් ಜಾති කුල මල බැලුවේ නැහැ. දෙගොල්ලොම සල්ලිකාරයෝ. දැන් ඉතින් ඔන්න දැන් බිම්බිස මේ අනාථපිණ්ඩික රජ සිටුතුමාට දරුවෝ කෙල්ලෝ 3යි එක කොල්ලයි. අනෙක් ළමයි බඳලා දුන්නා මේ පොරොන්දුව ඉෂ්ට කරන්න එපා. චූල සුභද්‍රා කියලා හිටියා කෙනෙක්. එයාත් සෝවාන් වෙච්ච කෙනෙක්. එයා තමයි තාත්තා දානි දෙනකොට වැඩිපුරම වැඩ කරන්නේ. සංඝයාට පුදුම ආදරයක් තිබුණා. මම ඒව සංඝු. බුදුහාන්ට ඊට වඩා ආදරයක් තිබුණා. දැන් අර යාළුකම බිඳ ගන්න බෑ. පොරොන්දුවක් වුණානේ. ඒ නිසා අනාථපිණ්ඩික සිටුතුමා කියලා බුදුහාඳුරන්ට මුලින් කියනවා. ඔන්න බලන්න බන්දලා දෙන්න කලින් ඉස්සර එහෙමයි. බුදුහාඳුර ළඟට ගිහිලා භගවන්තං අභිවාදෙත්වා ලස්සන්ට වැඳලා පැත්තකින් වාඩි වෙලා විස්තරය කියනවා ස්වාමීනි අර සාකේත නුවර කාල කියලා කෙනෙක් ඉන්නවා. අපි පුංචි කාලේ ඉඳලා යාළුවෝ. එයා නමුත් බෞද්ධ නෙමෙයි. එයාට හොඳ පුතෙක් ඉන්නවා. අපි සෙල්ලම් කරන කාලේ තරුණ කාලෙම අපි දෙන්න පොරොන්දු වෙලා හිටියේ. ඒ නිසා අපේ චූල සුභද්‍රා ඉන්නේ. එයාගේ දැන් වයස හොඳයි. එයාව ඒට දීග දෙන්න මගේ අදහසක් තියෙනවා. ඒ මගුල කතා කරන්න කලින් ඔබ වහන්සේට කියන්නයි මම මේ ආවේ. බුදුහාඳුර කරලා දෙන්න.
මොකද ඒ ඔයගොල්ලෝ ඔක්කොම බෞද්ධ වෙනවා චූල සුභද්‍රා නිසා. ඒගොල්ලෝ තිරුවන් සරණ යනවා. හොඳයි කිව්වා. දුවත් අකමැති නැහැ. බන්දලා දුන්නා. බැඳලා දීග යන්න කලින් චූල සුභද්‍රත් ආව බුදු ආඳුර බලලා. මොකද කිලෝමීටර් 65 දුරට යන්නේ. ඉතිච්ච වෙලාවට එන්න බෑ පන්සල්. අද වාගේ කාර් අරෝමියෝ නැහැනේ. ෆෝන් කරපුවම ටැක්සි එන්නේ නැහැනේ. පයින් හරි දෝලාවි හරිනේ එන්න වෙන්නේ කරත්තේ. යුදුන් යට මේ කිලෝමීටර් 65ක් එන්න බෑ. ගීලා වැඳලා සමාවෙලා සමාව අරගෙන යන්න සූදානම් පතිකුලේට. ඔන්න යනකොට පන්සලට ගිහලා ආම්දුරන්ට කියලා යන්න ඕනේ දීගේ යනකොට. වැඳලා යන්න ඕනේ කියලා. කතා කරලා කියනවා ස්වාමීනි මම දන්නේ නැති තැනකට යන්නේ. බැන්දට මං එයාව ආශ්‍රය කරලා නැහැ යාළුකමක් නැහැ මගේ. කාල සිටුතුමා දැකලා තියෙනවා. තාත්තගේ යාළුවා නිසා. ඒ පුතා එක්ක අපේ සම්බන්ධයක් නැහැ. ඒ නිසා දන්නේ නැති තැනකට යන්නේ එතන මොනවා වේද මොනවා කරන්න වේද දන්නේ නැහැ බයකුත් තියෙනවා. මොකද නැන්ද මාමා කියන්නේ ගින්දරට සමානයි. ඉන්දියාවේ. ලේසි නැහැ. ඒ නිසා ස්වාමීනි මට වෙනදා වාගේ දම් පින්කම් කරන්න හම්බෙන්නේ නැහැ දැන්. ඇයි කොයි තැනකට යනවද දන්නේ නැහැ. ඒ නිසා මං මොන මොහොතකරි ඔබ වහන්සේට ආරාධනාවක් කළොත් මාව අමතක කරන්න එපා මගේ ආරාධනාවට ඔබ වහන්සේ වඩින්න ඕනේ කියලා වරමක් ඉල්ලගත්තා. බුදුහාඳුරු ඉතින් දුව කෙනෙක් නෙමෙයි යන්නේ. ඉතින් බොහොම හොඳට ආශිර්වාද කරලා අවවාද කළා. නැන්ද මාමට සලකන හැටි, ස්වාමියා එක්ක ජීවත් වෙන හැටි, ගෙදර වැඩ කරන අය, මාත්‍යාගේ සහෝදරයන්ට සලකන හැටි මේ ඔක්කොම කියලා දෙන්න ඕන. හොඳ අනුශාසනාවක් කළා. දේවෝ දේවියා සද්දින් සංවසති. දෙයියෙක් දිව්‍යාංගනාවක් එක්ක ඉන්නවා වගේ. ඔබ ඔය යන පුරුෂයාට ඔබේ ස්වාමියාට පතිකුලයට ඔබ ගියාම ඒ ස්වාමියාට උඹ අම්මා වාගේ ඉන්න වෙලාවේ අම්මා වාගේ ඉන්න ඕන. දුකටපත් වෙච්ච වෙලාවේ අම්මනේ ඔළුව අත ගාලා සනසන්නේ. මාත්‍යාට අසනීප දුකක් කරදරයක් වුණාම අම්මා වාගේ ඉන්න ඕන. මාතු බරියා අම්මා වාගේ. ඒ වගේම ශකී බරියා යාළුවෙක් වාගේ ඉන්නත් ඕන. කල්යාණ මිත්‍රයෙක්. ස්වාමියාට හොඳ කල්යාණ මිත්‍රයෙක් වෙන. බොරු ඔර වංචා බෑ. කලන මිත්‍රු කියන්නේ ඒකයි. බගිනි බරියා නංගි කෙනෙක් වාගේත් ඉන්න ඕන. මොනවා කිව්වත් ඉවසන්න ඕන. අයියා බැන්නොත් එම නංගි ඉවසන්නේ. ඒ විදියට අවවාද කළා මෙයා ගියා. දැන් හොඳට පිළිගත්තා. ඉතින් ලොකු පෙරහැරකින් යන්නේ. අද වාගෙන මේ දෑවැද්දේම අරගෙන ගිහිල්ලා ඉතින් අලුත් තැන පුරුදු වෙන්න කාලයක් යනවනේ. ඉතින් ගිහිල්ලා ටික කාලයක් යනකොට ඔන්න මේ සිටුතුමාට කාල සිටුතුමාට තිබුණා විශාල උයනක්. ලොකු සෙල්ලම් කරන උයනක් තිබුණා. ඒ උයන මෙයා දීලා තිබුණා නිගණ්ඨකයන්ට. නිගණ්ඨකයෝ 500ක් විතර ඉන්නවා. නිගණ්ඨ කියලා කියන්නේ කිසි දෙයකට ආස නැහැ, ගැට නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ. නමුත් ලැජ්ජ නැති, බය නැති පිරිසක්. ඊටගෙන කනවා වාඩි වෙලා තමයි වතුර බොන්නේ. ඊටගෙන බත් කනවා. පිගානේ කන්නේ. අත මෙහෙම අල්ලනකොට අතර දාන්නේ. ඊටගෙන තමයි මල මුත්‍රා කරන්නේ. වතුරවත් නාන්නේ නැහැ. මොකද වතුරේ සත්තු ඉන්නවා කියලා වතුර නාන්නේ. මේ රෙදි කෑල්ලක්වත් අඳින්නේ නැහැ. හරි කැත්තයි. දැන් අද ගියත් යමුනා ගඟ ළඟ තමයි ගොඩාක් ඉන්නේ. දිල්ලියට එම ගියෝ යමුනා නදිය පැත්තට ගියොත් ඉන්නේ ඔක්කොම එළුවෙක්. නිගණ්ඨකෝ උනුත් සමහරු නාලා නැහැ කොණ්ඩේ මේවා වෙලා දූවිලි. ඒත් එයාගේ ඒගොල්ලෝ පිටිපස්සේ ලක්ෂ ගණන් තාම යනවා මිනිස්සු. තාම යනවා. දැන් පුරුදු වෙලා තිනවා තරුණ කොල්ල ගාගෙන යනවා. දැන් අපේ ආර්යයන් වහන්සේලාට දානි බෙදන්න සූදානම් වෙන්න කිව්වා. ආර්ය කියන නම වැටිච්ච පුදුම සතුටින් උදේම නැගිට දෝලාවෙන් ගියා දානි බෙදන්න. සද්ධාවෙන් ගියේ දානිනේ. අර උයන ඇතුළට ගියා විතරයි ලැජ්ජාව වැඩි. මේ එළුවෙන් ඉන්නේ. කාරල කෙලග තුක් නොදකින් කියලා දුවලාව එන්නේ හිටියේ නැහැ. ලැජ්ජයිනේ මේ ගෑන් ළමයෙකුට පිරිමි 50ක් 100ක් එළුවෙන් ඉන්න තැනට ගියාම ඉන්න පුළුවන්ද? එළුවෙන් ඉන්නෝගේ මැදට ගියා විතර. නිගණ්ඨ කියන්නේ කේන්ති ගියා.
මා කාලකන්ණි ගෑණී ගෙදර ගෙනාව ඉක්මනින් එලෝපා මේ කිව්වා. බලපං කරපු නින්දාව කාලලා කෙල ගැව්වනේ. අපිට උඹේ දානෙත් එපා උඹත් එපා කියලා උණුත් ගියා යන්න. දැන් දානි දී ගන්නවත් බැරි වුණා. නමුත් කාලට කේන්ති ගන්න විදියක් නැහැ යාළුවගේ දුවට. නැත්තම් මරලා දුන්නත් කන මට්ටමට කේන්ති එනවනේ. ගියා ගෙදර. කිව්වා නිගණ්ඨකයාට කිව්වා අලුතෙන් ආවි තාම පොඩි. එච්චර දැනුමක් නැහැ. මං කියලා අදා ගන්නම්. ඔබ වංශලා කලබල වෙන්න එපා සමා වෙන්න කියලා. ගෙදර ගිහලා අඬ ගැව්වා. ඇයි දුවේ මෙහෙම කළේ? ආර්යයන් වහන්සේලා කෙන ඕගොල්ලෝ නෙමෙයි. ඔන්න අපේ ආර්යයන් වහන්සේලා කියලා බුදු ගුණ කිව්වා. සන්තින්ද්‍රියා සන්තමානසා ආර්යයන් වහන්සේ ගමන මොන වගේද? ඔක්කිට චක්කු මිතබානි උන්වහන්සේලා කතාව කොහමද? බිම බලාගෙන යන්නේ සංවරේ සිවුරු පොරෝණ ඇති. පා ලස්සන ගාත ටිකක් කිව්වා. උන්වහන්සේලාගේ ගුණ කියනකොට මේ මාමටත් ආසාවක් ඇති වුණා. ආසාවක් ඇති වෙලා කිව්වා උඹට පුළුවන් ද උන්වහන්සේලා මේ අපේ ගෙදරට ගෙන්නන්න දානෙට? එට ගෙන්නන්නම් කිව්වා. එට ගෙන්නන්නේ කොහොමද? මං ගෙන්නලා පෙන්නන්න. මාම දානි ලෑස්ති කරන්න කිව්වා. තමයි අසෝවාන් වෙච්ච කෙනෙක්. උඩ තට්ටුව නැග්ගා. සමන් පිච්ච මල් ටිකක් අරගෙන ආසට විසික් කළා. ස්වාමීනි මෙතන මේ වගේ ප්‍රශ්නයක් වුණා. ඔබ වහන්සේ මේ මල් මං මේ උඩට දාලා ආරාධනා කළා කියලා පිළිගෙන මේ නගරෙට ඔබ වහන්සේ 500ක් ආම්දුරුවෝ නිකං ආම්දුරුවෝ නෙමෙයි උඩින් යන්න පුළුවන් ආම්දුරුවෝ 500ක්. නිකං අය නෙමෙයි. රාතන් වහන්සේලා අතරක් තියෙන උඩින් යන්න බැරි අය. ඉරිදි බල තියෙන 500 නමක් එක්ක ඊට වඩින්න ඕන කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ ජේතවනාරාමේ බුදුහාමුදුරු බණ කියනවා. බික්කු බික්කුනි උපාසක උපාසිකාව වාඩි වෙලා ඉන්නවා බුදුහාමුදුරු බණ කී ඉන්නකොට එකපාරට බුදුහාගේ ඉස මුදුනට අර පිච්ච මල් ටික වියනවාගේ තුන මේ තියෙන. එල්ලලානේ දැන් තියෙන්නේ. මේ එල්ලලා තියෙන ඒ වාගේ හිටියා. ඔක්කොම පුදුමෙන් බලාගෙන ඉන්නවා. බණ ඉවර වුණාට පස්සේ බණ පොලේ කොනේ හිටිය අනාථපිණ්ඩික සිටුතුමා. එතුමා ඇවිල්ලා ආරාධනා කළා බුදුහාන්ට වැඳලා කිව්වා ස්වාමීනි එට අපේ විශේෂ දවසක් 500 නමක් අපේ ගෙදර දානෙට වඩිනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුහාඳ hina වුණා. බුදුහාඳ ලේසියෙන් hina වෙන්නේ නැහැ. මේ ආංකාරකම නෙමෙයි. නිතරම බක කාලා ඉන්නේ ඒක හරිල කැතයි. නිතරම hina වෙවි ඉන්නත් හොඳ නැහැ. ඒ බුදුහාගේ සංවරකම. නා වෙලා කිව්වා මේ දැන් ඔබේ දුවගේ දානේ බාරගත්තා. කොයි දුවගේද? චූල සුභද්‍රාගේ. ස්වාමීනි එයා අද කාවරේ ඉව්වද පණිවිඩය? නැහැ මේ උඩ තියෙන මල් එයාගේ ආරාධනාව. එයාගේ ආරාධනාවට යන්න ඕන 500ක්. අනේ සාදු සාදු ස්වාමීනි මගේ දුව හරි වාසනාවන්තයි නේද? මගේ දුවගේ පින්කමට වඩින්න මට පස් වෙලාවක දෙන්න පුළුවන් නේ. මමත් මතක් කළා කියලා කියන්න බුදුහාඳුනේ කියලා වැඳලා ගියා. ආනන්දහාට කතා කළකෝ ආනන්ද ඉරිදි බල තියෙන 500 නමක් ලෑස්ති කරන්න දානෙට වඩින්න. මේක දැනගෙන දේව මණ්ඩලයේ මොකද කළේ? ශිවිකා 500ක් ඇදුවා මේ ආඳුගලන්ට වඩින්න උඩින්. මේවා අද මිනිස්සු පිළිගන්නේ නැහැ. මේවා තමයි බුද්ධ බලේ. ඒ නිසා තමයි 2000 ගාණක් අපි මේ තරම් මේ රටේ මේවා කරන්නේ අපි. හැම එක්කෙනාටම බෑ. මේ වෙන ආගම් වල එක එක දේ අල්ලගෙන නලියන්නේ. බුදුහාඳුරු කොතනකවත් කිව්වේ නැහැ පාංශකෝලේ දීපන් කියලා. මලකන්දට මොන පාංශකෝලද? එක මැරිලා. එක්ක විසික් කරපන් නැත්නම් පුච්චපන්. කැලේට දාපන්. ඕක අල්ලගෙන බොරුවට මේ අපි අපේ සද්ධාව වැඩි කරන්න මේව අදලා තියෙන. මිනිස්සුගේ සද්ධාව වැඩි කරන්න. දැන් බලමුකෝ ප්‍රභාකරන් මැරුණානේ. ඒ ආකාරයට පාංශකෝලේ දාලා හරියනවද? හරියනවද? නෑ ඒ අකා කරපු පිනට පවට අනුව උප්පත්තිය ලබයි. එතන ගිහිල්ලා මේ අපි පෑන් ටිකක් වක් කරලා මේ රෙදි කෑල්ලක් දුන්නා කියලා ස්වර්ගයට යයිද? සැපට යයිද? වැළලුවත් එකයි විසික් කළත් එක ඕක ඇති දෙයක් නෑ. කලෙබරේ වැඩක් නෑ. දැන් මේ පුංචි ළමයෙක්ව පිච්චුවා කියලා නෙමෙයි මේ හරියට මේ කෑ ගන්න. කිසා ගෝතමි ළමයාව විසික් කරලා ගියේ මලාට පස්සේ වැඩක් නෑ. මොකද්ද මේ? තියාගන්නේ දැන් තියාගනි කියලා දුන්නා නේ ඉවරයි. තියාගනි කියලා දුන්නා නේද?
බුද්ධාගම ඒ වගේ බොරු සෝබන වැඩ නෑ. ඇත්ත තියෙන. සත්‍ය දර්ශනය තිර ඇත්ත දැකපන්. ලෝකේ ජීවිතයේ මොනවාගේද ලූුණු ගෙඩියක් වගේ ලූුණු ගෙඩිය ගලෝගෙන අන්තිර මොකක්න්නේ. අත් දෙක නායට කිට්ටුවල ගඳ විතරයි තියෙන. මේ ශරීරයේ කෑලි 39ක් තියෙනවනේ. මේ ශරීරයේ මේ 32ක් තියෙනවා. කොටස් 32ක්. කේසා ලෝමා නඛා කියලා කියන්නේ. ඒ 32කින් අපිට පේන්නේ කෑලි 5යි. කෙස්, ලොම්, නිය, දත්, මස්. මස් නෙමෙයි සම. කේසා ලෝමා නඛා දන්තා තචෝ. මහාන කරන්න කෙස් ටික කපන්න කලින් ඕක තමයි කියලා දෙන්නේ. මහාන කරනකොට ළමයෙක්ව කෙස්ස කපන්න කලින් ඕක කියලා දෙනවා මුලින්. පේන්න තියෙන එච්චරයි. කෙස්, ලොම්, නිය, දත්, සම. ඕක තමයි අනිත් එකක්වත් පේන්නේ නැහැ. ඔක්කොම ඇතුලේ තියෙන. ඔක්කොම ඇතුලේ තියෙන. එතකොට මේ පංච මේක විතර අපි කණ්ණාඩියෙන් බලන්නේ. දැන් දත් ටිකනේ බලන්නේ මැද. නිය පොතුත් බලන්නේ කප. අමත් බලන්නේ ක්‍රීම් ගගා. ඔළුව පීර ඉන්න වකුගඩුවේම සෝද ඉන්නවා. නේ? ඇතුලේ තියෙන වකුගඩුව අරමේ සෝද ඉන්නේ නේ. ඒව කරන්න බෑ. එතකොට මේ තච පංචකේ තමයි තියෙන මිනිහාගේ. දැන් 500 නමක් වඩීද නැද්ද කියලා ආරාධනාව පිළිගත්තද නැද්ද කියලා සැකයිනේ. දන්නේ නැහනේ මොකක් වුණාද කියලා. රෑ කල්පනා කර ඉන්නවා. චූල සුභද්‍රා. ඒ වෙලාවේ ඔන්න ඊණෙන් වාගේ ඇයෙනවා. බය වෙන්න එපා සිටු දේවිය ඊට බුදුහාඳුරු වඩිනවා. ඔන්න නැගිට්ටා දානිය දුවා විධි විධාන කළා. උඩු වියම් බැඳලා ගියේ අතු ගාලා පිරිසිදු කරලා ආසන පනෝලා ඔක්කොම වැටි කළා ලස්සනට. කැප පරිදි දානය අදලා. දැන් සාකේත නගරේ මිනිස්සු පාර දිගේ බලාගෙන ඉන්නවා මේක. මේ බුදුහාඳුරු වඩිනවලුනේ. බුදුහාඳුරු වඩින්නේ. මෙන්න වැඩම කළාම වඩම්මෝලා දානි දුන්නා. දානි පූජා කරලා බුදුහාඳුරු කියපු බණට කන් දීලා බුත්තානුමෝදනාව. සද්ධාව නැති කෙනාගේ සද්ධාව වැඩි වෙන්න ඕන. ඒකටයි අන්තිමට බණ ටිකක් කියන්නේ. සද්ධාව නැත්තම් සද්ධාව වැඩි වෙන්න ඕන. මේ සිටුවරයා ප්‍රධාන පවුලෙටම සද්ධාව වැඩි වුණා. ඒ වෙලේම කිසි කතාවක් නැහැ. අර නිගණ්ඨකයන්ට දීලා තිබිච්ච උයන බුදුහාන්ට පූජා කළා. නිගණ්ඨකෝ යන්න බෑ කිව්වා. අන්තිම සිටුතුමාගේ පවර් එකක් ඇති දාලා කොමාරි එලෙව්වා. එලෝලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට පූජා කළා. ඒ පන්සලට තමයි කාලකාරාමය කියලා කියන්නේ. සාකේත නුවර තියෙන. එදා ඉඳලා කාල සිටුතුමා ප්‍රධාන පවුලේ අය ඔක්කොම බෞද්ධ වුණා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුනුරුවන් සරණ ගියා. ඒ පන්සලේ ඉඳගෙන තමයි මේ සූත්‍රයේ බුදුහාමුදුරු දවසක් දේශනා කළේ. ආන්දෘගොල්ලෝ පිරිසක් වාඩි වෙලා බුදුහාමුදුරු ගැන කතා කළා. බුදුහාමුදුරන්ගේ උතුම් ගුණ ගැන කතා කර ඉන්න තැනට බුදුහාමුදුරු වැඩියා. බුදුහාමුදුරු වැඩලා පුටුවේ මේ ධර්මාසනේ වාඩි වෙච්ච ගමන් බුදුහාමුදුරන්ගේ සිරිතක් තියෙනවා. ප්‍රශ්නයක් අහලා තමයි බණ කියන්නේ. මානෙනි මං එන්න කලින් ඔබ වහන්සලා මොනවද කතා කර හිටියේ? ඔන්න එතකොට මාතෘකාවක් එනවා බණ කියන්න. එතකොට ඒගොල්ලෝ කතා කරපු එකනේ අපි විසඳන්න ඕනන්නේ. එතකොට ඒක ආඳුනම නැගිටලා වැඳලා කිව්වා ස්වාමීනි මේ අපි ඔබ වහන්සේ ගුණ කතා කළේ. බුදු ගුණ අචින්තියා අනන්තයි. මහ මෙර වාගේ උසයි. ආකාශය වාගේ මා පොළොව වාගේ කිරන්න මනින්න බෑ බුදු ගුණ. බුදුගරේ බුදු වෙච්ච දා ඉඳලා පිරිනුවන් පානකම බුදු ගුණ කිය හිටියත් බුදුහාඳුරු පිරිනුවම් පානෝ බුදු ගුණ නම් කියලා ඉවර කරන්න බෑ බුදුහාඳුරන්ටවත්. කොහොමද ඒ ගුණේ? ඒ තරම් පාරමී පුරපු කෙනේ දාන සීල ආදි වශයෙන් සංසාරේ පාරමී පුරලා තමයි ওই ගුණ ආවේ. අම්මා තාත්තා දුන්නු ගුණ නෙමෙයි. ඔවා ඉබේම ලැබිච්ච ඒවා. පිනේ විපාක. ඒ වෙලාවේ තමයි බුදුහාඳුරු මේ සූත්‍රයේ පින්වත්නි පත්සරයක් පොළව කම්පා වුණා.
බුදුහාඳුනගේ සමහර සූත්‍රවලදී පොළොව කම්පා වෙච්ච අවස්ථා තියෙනවා. ඇයි ඒ ಗುಣ පොළොවට බෑ දරා ගන්න. ධම්මචක්කපවත්තන සූත්‍රය. ගෝතම කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙත් තේමයි. පොළොව කම්පිත වුණා. ඒ වාගේ තමයි මෙන්න මේ කාලකාරාම කියන සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන. මෙතන අනුසන්ධි පාක් ඒ කියන්නේ සර්වඥතා ඥානෙ පිළිබඳ මුලින් කිව්වා. ක්‍රීනාසව භූමි කියලා කියන්නේ රහත් ගුණය. එතකොට සර්වඥතා ඥානෙ ගැන කියලා ඉවර වෙනකොටම පොළව එල්ලෙන්න පටන් ගත්ත උන්චිල්ලාව තොට්ටිල්ලාව වාගේ. කාටවත් කරදර නැහැ. භූමිකම්පා නෙමෙයි. පොළව නිකන් පැද්දෙනවා. ඔන්චිල්ලාවක් තොට්ටිල්ලාවක් නලවන්නේ ඒ වගේ පොළොව ටිකක් එල්ලෙනවා. ඒ වෙනතු මේ කඩාගෙන ඔක්කොම යන්නේ නැහැ. මේ මූණොත් ඉතින් විලාසයක් නේ කූඹියකටවත් කරදර වෙන්නේ නැහැ. ඊළඟ රාත් ගුණේ කීනාසව භූමිය ඉවර වෙනකොටත් පොළොව කම්පා වුණා. ඔක්කොම අලට මේ මවිල් කෙලින් වුණා කියනවා. ආම්දුර ගොල්ලන්ට. මොකද මේ වුණේ කියලා. දෙයියෝ සාදු කියන පටන්. ඊළඟට සත්‍ය භූමිය ඇත්ත ගැන ආයි බොරුවක් නැහැ. බොරුවක් කිව්වොත් පොළොව කම්පා වෙන්නේ නැහැ. බොරුවක් නැහැ බුදුආගේ ගුණවල. ඒක ශුන්‍යතා භූමිය අන්තිමට මොකක්වත් නැහැ. ශුන්‍යයි. අවසාන තාදි භූමිය. තාදි භූමිය කියන්නේ උදාර ගුණ. ඒක කියනකොට පොළොව කම්පා වුණා. අනුසන්ධි පහක් සන්ධි කියන්නේ කොටස් පහකට බෙදලා සූත්‍රේ ඒ පස්සරේම පොළොව කම්පා වුණා. මේ සූත්‍රයේ තමයි එළි වෙනකන් අර කාලබුද්ධ රක්කිතාඳුරු කිව්වේ. ඒක අර ලස්සන කතාවන්නේ. කාලබුද්ධ රක්කිතාඳුරු කළුවර පෝය දවසේ කළුදිය පොකුණ ළඟ කළුගල් තලාවේ වාඩි වෙලා කාලකාරාම සූත්‍රය දේශනා කළා. ඒ ලස්සනයි ඔය වචන ටික. කාලබුද්ධ රක්කිතාඳුරු කළුවර පෝය දවසේ කළු තිඹිරි ගාක් යට කළුගල් තලාවේ වාඩි වෙලා කළුවර පෝය දවසේ කාලකාරාම සූත්‍රය එළි වෙනකන් දෙසුවා. එදා පෝය කළුවර පෝය ඉස්සර සතර පෝයට සිල් ගත්තනේ. රජවරුත් එහෙමයි. රජුරෝ මුලින් සිල් ගන්න එපා. රජුරෝ රටේ බෞද්ධ නම් බුද්ධං සරණං ගච්ඡාමි දේවාල සරණං ඒව වැඩක් නැහැ. ඒව සරණං ගියාම අවුල් මිසක හරියන්නේ නැහැ. ඇයි මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටික වැඩ කරන උන්ට හරියන්නේම නැහැ. කවුරු කළත් මේ ඇත්ත දර්ශනයක් තියෙද්දී දැන් දැක්කද Facebook එකේ මට මාත්‍යේ පෙන්න මගේ ළඟ නැහැ. ඉතාලියේ කොල්ලෙක් මේ මෑනියෝ කෙනෙක් ගෑණියෙක් ගුරුකම් කරන ටෙලිෆෝන් එකෙන් කතා කරන ඔක්කොම මේ කොල්ලා පටිගත කරලා පටිගත කරලා මොකද්ද කියන්නේ මෑණියනි මගේ ළඟ ගෑන් ළමෙක් හිටියා. එයා මාව දාලා ගියා ඇමරිකාවට. මට කොහොම හරි එයාව ගෙන්නලා දෙන්න ඕන. එයා නැතුව මට බෑ. කාවත් දන්නවද මේ කියන්නේ? ලෝකෙටම ඇපල් ෆෝන් නදන්නේ. ඇපල් ෆෝන් නදන සමාගමේ අයිතිකාරයාගේ දුව. මේ සීමිතයි කෙල්ලේ දෙය කෙල්ල. ඇපල් ෆෝන් සමාගමේ මූ දැකලවත් නැහැ. අර ෆොටෝ එකක් නේ දැකලාද? එහෙනම් මේ මෑනියෝ කියනවා ඒ ගෑන් ළමගේ පින්තූරේ වන්න. ඒ පින්තූරේ තෙව්වා මෑනියන්ට. පින්තූරේ බලලා මෑනියෝ කියනවානේ සතියෙන් පුළුවන් ගෙන්නලා දෙන්න. කාවද ඇපල් ෆෝන් සමාගමේ දුවෝ මේ ගෑණි සතියෙන් ගෙන්නලා දෙන්නලු ලංකාවේ ඉඳගෙන. ආයි ඔයා දාලා ගියත් එයා දාලා යන්නේ නැලු ඔයාව. මේ ඇපල් සමාගම. ඊට පස්සේ අර කොල්ල ඔක්කොම ආලා ඇවද ඔකට මේ මෑණියනි කීයක් විතර යයිද? මේක ඉතින් පිට රටට යවන වැඩක් නේ. පිල්ලි. ගා මූද තරණය කරන්න ඕනලු පිල්ලිය. සමේක ලේසි නෑ ඔක්කොම අලුත් බඩු ගන්න ඕන. ඒ නිසා 2.80ක් විතරයි. 2.80යි කියන්නේ මෑණියනි 2,80,000 විතර මට නෙමෙයි බඩු වලට. කාව ගෙන්නන්න 2,80,000ක් දීලා ඇපල් සමාගමේ කෙල්ල ගෙන්න ගන්න පුළුවන් නම් කොච්චර එකක්ද? ඔන්න මේ රටේ යන්නේ ඇටි. මේ රටට වෙච්ච වින්න අය කොයිද යන ගෑනු ටික මේ කොරෝනා කාලේ තමයි මේක උනේ. ඔක්කොම මෑනියෝ වෙලා. උන්ගේ පවුල් ගැන ඔයලා බැලී නම් කොල්ලා කුඩා. මිනිහා දාලා ගිහිලා. ඉතින් ඉස්සලා උන් ආදාගනි. ඔය බලේ දාලා
සල්ලි ලක්ෂයයි 1,50,000යි මේ අපේ කොල්ලොත් මා මෝඩයි ලංකාවේ. පිටරටවල ඕනේ පිටරටක කොල්ලෙකුට කෙල්ල යනවා නම් දාලා ඵලයන් good bye. යන්නේ එපා කියලානේ. එපා කියපකව ආයි ගෙන්න ගත්තොත් සනසිලේ බුදියන්න පුළුවන්ද? බෙල්ල කපයිද කවුද දන්නේ? කණ්ඩේ හිතෙයිද? වාදාලද කවුද දන්නේ? ආයි චූටි දෙයක් ඇති වෙච්ච ගමන් කියවෙන්නේ නැද්ද ওই වචන? යනවා නම් බයි. ඔයාට හොඳ නෝ කරගන්නයි ඔයා එක්ක මං ආවෙත් නෑ මං එක්ක ඔයා යන්නෙත් නෑ. తాවකාලිකයි. පිටරට ඒකනේ. නෝනට මාත්‍ය එපා නම් මාත්‍යට නෝන එපා නම් නෝනට වෙන එකෙක් නම් ඕනේ මාත්‍යට වෙන එකෙක් නම් වෙන ගෑණියෙක් නම් ඕනේ හරි ඵලයල ඉවරයි. ඕක මේ ලක්ෂ ගණන් දීලා ගුරුකම් කරලා ගෙන්න ගන්න ඕනද? මොන පිස්සු කතාවක්ද? මේ කොල්ලෝ මේව හිතන්නේ නෑ. කුඩු ගාන්න ගංජා ගාන්න ඕනද කෙල්ලෙක් නිසා? මූදේ එකමාළුවද ඉන්නේ? කොච්චර බඳින්න පිරිමි ළමයි නැතුව දුප්පත් කෙල්ලෝ ඉන්නවද ගම්වල? බැඳපාලකෝ ගිහිල්ලා. දෑවැද්දක් දෙන්න විදියක් නැහැ, කරාබු දෙකක් නැහැ. ඈත ගම්වල හොඳ කෑල් ළමයි ඉන්නවා. බඳලා දෙන්න අම්මා තාත්තට කමක් නැහැ. මුනුත් බලන්නේ මොකද? අර Facebook එකේ අර කෙමේක දාලා එකෙක් කියනවා එයාට කෙල්ල ඕනවලු hina වෙනකොට වල ගෑන්නවලු මූණේ. ඒක ඕක ඉබේම වල ගෑයි 50ක් 60ක් වෙනකොට. ඒක ඉබේම වල ගෑනවා තමයි. ඕකෝම දත්තික වැටුනම මේක පස්සේ. තවත් එකෙක් කියනවා කෙල්ල අඬන එකේ මොකද්ද තියෙන වාසනාව? අඬන මේ මොකොම් පිස්සෝ. අඬන එකේ මොකක්ද ලස්සන hina වෙලා ඉන්න එපා. අඬනවා කියන්නේ මූසලා ඉන්නේ. ගියේ ඇතුලේ හැමදෙම කෙල්ල අඬන හිටියොත් සතියක් අඬන එක ආගෙන ඉන්න ඊට පස්සේ පයින් ගන්න නිතෙන්නේ. මා කරුමයක් මේ අප්පු වෙලේ ඉඳලා නේ. මෝඩයි කොන්දපන් නැති જાතියක්. වඳ කරන්නේ වෙන කවුරුවක් නෙමෙයි. අපි උන් නිකම්ම වඳ වෙලා. නිකම් වඳ වෙලා කාටවත් ඇඟිල්ල දික් කරන්න හොඳ නැහැ. කවුරුත් කළා නෙමෙයි. අම්මත් වක් කියන්න ඕනේ. ඒ අම්මයි තාත්තයි දැනගන්න ඕනේ ළමයාගේ වයස. මේ වයසේ බන්දලා දෙන්න. වෙන ආගම් වල එහෙමනේ. වෙන ආගම් වල ඒ වයසට එනකොට දැන් අපිනේ නීතියක් ගෙනාවේ පොඩි වයසේ බන්දලා දෙන්න එපා කියලා. නැත්තම් අවුරුදු 12 අරුන් එකෙක් කියනවා ලොකු ළමයෙක් වුණා කියන්නේ බඳින වයසලු. ලොකු ළමයෙක් වුණා කියන්නේ බඳින වයසලු. ඒ හරි. ඇයි ඉතින් යකෝ තාත්තට 40ක් වෙද්දි පුතාට 20 නම් තමයි උන් දෙන්න ලස්සන. කොල්ලා තාත්තට ආදරේ වැඩි. පාරේ යනකොට ආනෝ අයියද මල්ලිද කියලා අනකොට ආඩම්බරයි තාත්තව පෙන්නලා. ඇයි තාත්තත් කොල්ලා වාගේ. කොල්ලට 20 වෙද්දි තාත්තට 80ක් වාගේ පෙනුනොත් පප්පා වාගේ යයිද පාරේ? මේ ඔයා යන්න මං එන්න. යන්නේ මගුල් කේක ටික ළඟ වාඩි වෙයිද නැහැ. අඳුල්ලා දෙන්නෙත් නෑ මේ අපේ ඩඩා කියලා. අම්මට 40යි කෙල්ලට 20යි නා රෙක්සෝනාද ගන්න කියලායි. ඇයි යකෝ අම්මා අඳුරන්නත් බෑ දුව අඳුරන්නත් බෑ දෙන්න එක වාගේ. කොල්ල අම්මටත් ආදරය කරන ඊට පස්සේ ඇයි යකෝ දෙන්න එක වාගේ. ලස්සනයි. ඒ කෙල්ල ආසයි අම්මා එක්ක ඉස්කෝලේ යන්න උත්සවයට යන්න පාටියකට යන්න ඒ අම්මා ලස්සනයි. අම්මා 70 පාවාගේ නාකි වෙලා නම් දුවට විශ්න එයිද මේ ඔගොල්ලෝ පවුනේදී යන්නකො අපි එන්නම්. බෑ කියයි යන්න. ඔය ළඟ වාඩි වෙන්නේ නැහනේ. ඈතක තමයි නුංගි උංගේ දැන් මේ මොඩ ළඟම වාඩි වෙලා ඉන්නවා. ඒ සුදුසු වයසේ බඳලා දුන්නම් තියෙන සැනසෙල්ල. නැත්තන් නෑ. එතකොට තමයි ලැබෙන දරුවොත් හොඳට මෝරල ලැබෙන්නේ. නාකි වෙලා වයසට ගිහිල්ලා දරුවා කුසට ආවම මේ ළමයා ගොඩාක් අඩුපාඩු වෙනවා. ස්නායු වැඩෙන්නේ නැහැ. ඔය ඉපදෙනකොටම දැන් ඉපදෙන්නේ බලන්න ගිහිල්ලා භාගයට භාගයක් ඉපදෙනකොටම ලෙඩ. හරියන්නේ නැහැ. මේ ගර්භාෂය වුණත් බිත්ති තුවාල වෙලා බිත්ති අරව මේව වුණාට පස්සේ අර ළමයාට හරියට වැඩෙන්න බෑ. එතකොට අඩුපා ඊට පස්සේ ඉපදිච්ච දා ඉඳලා පොලිමේ ඉස්පිරිතාලේ. අර බේතයි මේ බේතයි දැන් ඉපදෙන ළමයි නිල් වෙලා ඉපදෙනවා. දැන් ගොඩාක් එහෙම වෙන්නේ ඇයි නා අවුරුදු ගාණක් බැඳලා ළමයි නැතුව ඉඳලා එළියට එනකොටම මැරෙනවා. පන්සලේ මං පන්සලේ ඉන්නේ ඉතින් මේ ඔක්කොම අපිට එල කියනවනේ ඒ පාංශු කූල අරෝමි අපිට තේරෙන්නේ. මේ ඉන්න අයට නෙමෙයි අපිට ඕක මහා දුකක් හිතෙනවා. අඟුලිමාල පිරිත කිව්වා කියලා හරියන්නේ නැහැ. හරි වයසට හරියට බැඳලා හරියට දරුවෙක් එනවා නම් අඟුලිමාල පිරිත කියනවනේ ඒකේ වටිනකමක් තියෙනවා. මේක මේ මිනි මරලා ළමයෙක්ව නැති කරනවා කියන මරණය පානාති ඊට පස්සේ පානාති පාතා කියලා හරියනවද? හරියන්නේ නැහැ. හරියන්නේ ඒක පාප කර්මයක්. කොච්චර ළමයි නැතුව අඬනවද?
ඒ නිසා පින්වත්නි හොඳ ශක්තිමත් පවුලක් හදා ගන්න ඕනේ. මේ ගුරුකම් ඒවා හරියන්නේ නැහැ. ගුරුකම් කරලා කාටවත් හරියන්නේ ඒව කරන්න බෑ. ඒ කාලයක් තිබුණා. ඕවා බොරු නෙමෙයි. මන්තර ශාස්ත්‍ර ලෝකේ කාලයක් තිබුණා බමුණන්ගේ යුගයේ. උන් සල්ලි ගත්තේ නැහැ. සල්ලි වලට දුන්නොත් ඒක yaadෙන්නේ නැහැ. බේතක් වුණත් ඉස්සර සල්ලි වලට දුන්නේ නැහැ. බේත් දෙන්නේ නිකන්, වෙදකම් කළේ නිකන්. අපි සතුටින් ආල් ටිකක්, කෙසෙල් ඇවරියක් ඒවා තමයි දුන්නේ සතුටින්. ඉල්ලුවේ නැහැ. ඒ තමන් කරන්න ඕන සේවයක්. දැන් මේක කෙලින්ම සල්ලි වුණානේ. ඔය කියන්නේ අර Apple phone එකේ අයිතිකාරයෙක් එල්ලවගේ 2,80,000යි. ඉතින් මේ රටේ ඉන්න ලොක්කන්ගේ ගෑනු ඔක්කොම ගෙන්න ගන්න පුළුවන් ඒ ගෑන්ට කියලා සල්ලි ටිකක් දීලා. මොනවද කරගන්න බැරි මේ මොනොත්. මේ රටම දැන් මිත්‍යා දෘෂ්ටික වෙලා ඉවරයි. ඔක්කොම දුවන්නේ දේවාල ගානේ. නමුත් කතාව බලන්න ඉබ්බෑ. කතාව මාව දෝලාවේ. කරන තරම් ඒ නිසා තමයි yaadෙන්නේ නැත්තේ. හැම තැනම ප්‍රශ්න. අන්තෝ ජටා ඇතුළෙත් ප්‍රශ්න, එළියෙත් ප්‍රශ්න. ඉතින් මෙන්න මේ රජුරෝ දැන් මොකද කළේ? පොයේ දවසේ සිල් ගත්තා මීන්තලේ. රජලෙන කියලා එකක් තියෙනවා. රජුරෝ සිල් ගත්තාම රැයට ඉන්න තැනක්. රැය ඉන්නවා. අද වාගේ සිල් අරගෙන අවශ්‍ය 3ට තේක බීලා ගෙදර යන්නේ නැහැ. දැන් සිල් ගන්නේමනේ දවල් කනවා, ටික හොඳට බුදියනවා. අවසරයෙන් ගිලන් පස්සේ එක ගත්තා, බෑග් ටිකත් උස්සගෙන පාර දිගේ යනවා. සිල් ඉවරයි. ආය වෙනකන්වත් ඉන්නේ නැහැ. පාමාර තේක දුන්නු ගමන් ඉවරයි. අවස බණට ගියාම සෙනග නැහැ. කොහොම ඔක්කොම ගිහිල්ලා. පාර දිගේ යන්නෙත් කොහමද? යුද්ධ කරලා වගේ. මූණ එළෙමින් නිකන් කාලා දවසම සතුටින් ඵලයක් නැහැ. මූණ එල්ල දැක්කම ඊළඟ පොයිට සිල් ගන්න හිතෙන්නේ නැහැ. ඌව දැක්කම. මේ මොකද? දාඩි බිරාගෙන ඔය යනවා පෙරේතුව වගේ. සතුට නැහැ. රජ්ජුරුව බොහොම සතුටින් සිල් අරගෙන පොඩි නමක් ගියා ලෙන ළඟින්. අඬ ගැව්වා. ස්වාමීන් වහන්සේ මේ අපේ කාලබුද්ධ රක්කිත ආඳුරු. ඒ ආඳුරු කළුයි. අම්මා තාත්තා තියාපු නම බුද්ධ රක්කිත. අඟුරු කෑල්ල වගේ කළුයි. ඒ නිසා තමයි කාලබුද්ධ රක්කිත එන කළු බුද්ධ රක්කිත. එහෙම ඉන්නවනේ මේ කළුවනේ ලස්සන. ඔය සමහර ආඳුරුවල හිටියා කළු ආඳුරුවෝ. හරි සිවුර පෙරෙව්වම හරි ලස්සනයි. රැට පේන්නේ නැහැ. රැට කළුව එහෙම හිටියොත් පේන්නේ නැහැ. කට්ට කළුයි ලස්සනයි. ලෝකේ ලස්සන කළුනේ. ලෝකේ ලස්සන කළු. පොඩි නමකින් යවුවා අර අපේ කාලබුද්ධ රක්කිත ආඳුරු මේ දවස්වල කොහෙද වැඩ ඉන්නේ? රජතුමනි. ඒ අපේ ලොකු ආඳුරු අද ඇවිල්ලා වැඩ ඉන්නවා. අද බණක් අද රැට බණ කියන කතාවක් කිව්වා. කාලබුද්ධ රක්කිත ආඳුරු බණ පටන් ගන්නකොට මට පොඩ්ඩක් පණිවිඩය දෙන්න කිව්වා. හොඳමයි රජතුමනි කියලා පොඩි නමක් වැඩියා. දැන් රෑ කළුවර වැටිගෙන එනකොට කළුගල් තලාව උඩ අර කළු තිඹිරි ගායට කළු දිය පොකුණ ළඟ ආඳුරු ලස්සනට වාඩි වුණා බණ පටන් ගන්න. දේවතා ආරාධනාව කරන්න ඉපද අපි කරන්නේ සමන්තා චක්කවාලේසු කිව්වා. නමෝ තස්ස නමස්කාරී කිනෝට අර පොඩි නමට මතක් වුණා රජුරෝ කිව්වනේ පරිවිඩි. මේ ආඳුරු බණ පටන් ගත්තානේ. ටක් ගාලා නැගිටලා ගියා සාමනීරනේ දිව් පොඩ්ඩක් දුවන්න පුළුවන්. පොඩිනේ දුවලා ගිහින් කිව්වා රජතුමනි අන්න ලොකු ආඳුරු බණ පටන් ගත්තා. අනේ පොඩි ආන්නේ ගොඩක් පිං වඩිමු කියලා ගියාම සෙනග දැන් කළුගල් තලාව පිරෙන්න පොය දවසේ සෙනග දැන් රජ්ජුරුවෝ අර සෙනග මැද්දෙන් ආවොත් මොකද වෙන්නේ? මිනිස්සු ඔක්කොම නැගිටින්න පටන් ගන්නවා. ඒ රජ්ජුරුවෝ නෙන්නේ. එතකොට බණට බාධායි. ආඳුරු බණ පටන් ගන්නන්නේ. එහෙමනම් යන්න ඕනේ බණට කලින්. දැන් යන්න බෑ. පිටිපස්සෙම හිට ගත්තා. වාඩි වෙන්න ඉඩකුත් නැහැ. ගාක් තිබුණා. ගාට හේතු වෙලා හිට ගත්තා. දැන් උන්න බණ යනවා. කාලකාරාම සූත්‍රයේ ලස්සනට සරුවක්ඥතා භූමිය ගැන, කීනාසව භූමිය ගැන, සත්‍ය භූමිය ගැන, ශුන්‍යතා භූමිය ගැන, තාදි භූමිය ගැන බණ ටික කියාගෙන එළි වුණා. මිනිස්සු සාදු නාද දෙනකොට රජුරෝ සාදු කිව්වා. ආම්දුරු දැනගත්ත රජුරන්ගේ කටහඬ. රජුරන්ගේ කටහඬ ගැඹුරුයි. දැන් සෙනග පීරගෙන රජුරු ආව ආම්දුරන්ට වඳින්න ඇවිල්ලා වැඳා. වැඳලා බිම වාඩි වුණා. රජුරුවන්ගෙන් ආම්දුරු ඇව රජතුමනි මොන මොහොතේද ආවේ? ස්වාමීනි ඔබ වහන්සේ ගාතාව කියනකොට මං ආවේ. එළි වෙනකන් හිටගෙන සිටියේ. ඔව්. දුෂ්කර වැඩක් මේ කළේ එළි වෙනකන් හිටම් බණ අහනවා.
මොන දුෂ්කරද ස්වාමීනි ඔබ වහන්සේ ඕම බණ කියනවා නම් මැරෙනකන් හිටගෙන ඉන්න. දියැලක් ගලනවා වාගෙන බුදු ගුණ කිව්වේ. ස්වාමීනි ඔතනින් බුදු ගුණ ඉවරද කියලා වයිලි වෙනකන් කිව්වනේ. නෑ රජතුමනි මං කිව්වේ ටිකයි. නොකීපු ටික වැඩි. උපමාවකින් කියන්න මට. අක්කරයක කුඹුරක් තියෙනවා වී වගා කරලා. අක්කරයක් වගා කරපු කුඹුරකින් එක වී කරලක් ඇදුවොත් ඒ වී කරලේ තියෙන වී ටිකයි පොළවේ අක්කරේ වී වැඩි. ඒ වාගේ මං කිව්වේ චුට්ටයි. අර අනික් පොළවේ තියෙන වී වාගේ බුද්ධි කට්ටක් ඇල්ලුවාම ඉදිකටු මලෙන් වතුර ටිකක් යනවනේ ඒක චුට්ටයි. ඒ වාගේ මං කිව්වේ ටිකයි නොකියපු එක ගඟේ වතුර වාගේ. අනේ ස්වාමීනි තව උපමාවක් කියන්න. රජතුමනි මා ආකාශේ පියාඹන පුංචි ගේ කුරුල්ලෙක් පියාඹනවා. ගේ කුරුල්ලාගේ පියාපතට වැයෙන ආකාශය ටිකයි අනිත් එක වැඩි. ඒ වාගේ කිව්වා. අනේ සාදු සාදු ස්වාමීනි. මෙච්චර ලස්සනයි බුදු ගුණ. ඒ නිසා මම මේ පොළව පූජා කරනවා බණට. ධර්ම දානීය වශයෙන් බාර ගන්න. අරගෙන බුදුහාඳුරු කියනවා නෑ රජතුමනි මට මේ පොළව ඕන නෑ. මට ඕනි සසරින් එතර වෙන්න. ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන මේ කාන්තාර වලින් එතර වෙන්නයි මට ඕනන්නේ. ඒ නිසා මේ වාරගෙන දසරාජ ධර්ම පංචශීල ප්‍රතිපදාව සත්ව ඝාතනේ අපි එපා කියලානේ කියන්නේ එපා. සබ්බේ සත්තා සියලු සත්තු ජීවත් වෙච්චාවේ. සත්ව ලෝකේ ඉන්නකොට ලස්සනයි. සත්තු ජීවත් වෙන්න ඕන. සෑම සතෙක්ම සූපත් වේවා කියන සිත රටේ කාලඟක් තියෙන්න ඕනේ. ඔක්කොම මිනිස්සු. පිට මොකක්වත් අවශ්‍ය නැහැ මැරෙනවා. මම මැරෙනවා කියලා හිතන්න ඕන. අල්ල ගන්න නෙමෙයි කිව්වේ අතාරින්න. සොරකම් කරන්න එපා. මේ අහිංසක මිනිසුන් හොඳට සලකන්න ඕන. ඉස්කෝලේ යන ළමයින්ට ඉස්කෝලේ යන දුප්පත් ළමයි ඉන්නවා ගොඩාක් ඉන්නවා. උදේ කෑවොත් දවල්ට නෑ දවල් කෑවොත් රැට නෑ. චීත්තයක් දුන්නම වයසක අම්මා කෙනෙක් පෙරලි වැඳපු ඇති. ඒ අම්මා ඇඳන් හිටපු චීත්තේ ඉරිලා. රුපියල් 350ද කොහෙද චීත්ත කෑල්ලා. ගිය මේ පොඩි කොල්ලන්ටත් වැද්දා. ඒ කාටට අරගෙන ගිය බස් එකේ කාටත් වැන්දානේ. කොච්චරද? නාස්ති කරන්න එපා. විසික් කරන්න එපා. මෙන්න මේව උගන්වන්න ඕන. බුදු ගුණ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන අපි ළඟ බුදුහාමුදුර ළඟ තිබිච්ච ගුණවත්කම් අපි චුට්ට එච්චර ගුණවත් වෙන්න බෑ අපිට. චුට්ට අබෑටේ තරම්ව චුට්ට අපි ළඟ එන්න ඕන. දන් දීම අනුන්ට කරදරයක් නැති ජීවිතයක්. ඒ නිසා ඔය කාලකාරාම සූත්‍රයේද සිංහල භාෂාවෙන් ලියවිලා තියෙනවා. අරගෙන කියවන්න. දැන් මෙතනදී කාලකාරාම පන්සල ඇති වෙච්ච ඇති, කාලසිටුතුමා බෞද්ධ වෙච්ච ඇති, චූල සුභද්‍රා දීග ගිය ඇති, කාලබුද රකිතාඳුරු මේ බණ කියපු ඇති, මේ ලංකාව පූජා කරපු ඇති ඔය ටික කියනකොට බණ ඉවරයි. තව දවසක අර අනුසන්දිපා වෙනම දවසකට කියන්න වෙනවා. නැත්තම් මිනිස්සු මගෙන් ආයෙ ආඳුන්නේ අර ටික තේරුන්නේ නැහැ නේද? ඒක වෙනම බණකට කියනවා. එතකොට ඒක අංග සම්පූර්ණ වෙයි. එහෙමනම් දැන් කළුබෝවිල රෝහලපාරේ පදිංචි සුගත් ප්‍රසන්න පෙරේරා මහත්මයා සහ එමනෝනා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ පින්කම කරන්නේ. කුසුමාවති පෙරේරා නන්දාවති පෙරේරා සහෝදරියන්ට නාලක ප්‍රභාත් ලංකාතිලක සහ ගිල්බර්ට් ලංකාතිලක මාත්වරුන්ට නන්දසේන පළගසිංහ පියාට උක්කු අම්මා උපාසිකාව සහ ශ්‍රී ප්‍රේමරත්න උපාසකතුමාට ගුණදාස ඥානවතී සහ ජයතිස්ස උපාසක උපාසිකාවන්ට දෙමළුස්සේ මේදංකර ස්වාමීන් වහන්සේටත් කුරුණෑගල EFI ආයතනයේ අධිපතිතුමා ඇතුළු නිමාලි පුල්ලෙපෙරුම මහත්මිය ඇතුළු පවුලේ සැමටත් ඉනෝකා ලංකාතිලක මහත්මිය ඇතුළු පවුලේ සැමටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නලින් පීරිස් මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම, දේශකයාණන් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ අධිපති ආම්දුරුව ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. එනම් මියගිය අයට උතුම් නිවන් සුව ලැබේවා, සුජීවත්ව ඉන්න අයට දිගාසිරි ලැබේවා, රෝහල්ගතව ඉන්න අයට නිරෝගී සුව ලැබේවා, ලෝකෙම කොරෝනා වසංගතේ දූරීභූත වේවා, සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා,
රට ධාර්මික වේවා, ලක්වැසියෝ ධාර්මික වේවා. 20යි 21 අවුරුද්ද මේ තියෙන ජරමර කරදර නැතුව තව තව සුවසේ පින් කරන්න, පාරමී පුරන්න, කුසල් වඩන්න. මේ දායකත්වයේ දරන ප්‍රසන්න පෙරේරා මාතුන් ඇතුළු මේ සහභාගී වෙච්ච අයට ධර්ම ශ්‍රවණය කරපු සෑම දෙනාට ශක්තිය බුද්ධිය ලැබේවා. දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. මේ රට පමණක් නෙමෙයි ලෝකෙම රැකදේවා. දෙවියොත් නිවන් දකීවා කියලා පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. අනන්ත බුදු ගුණ බලයෙන්, ධම් ගුණ බලයෙන්, සංඝ ගුණ බලයෙන් අර පස්සර බලංගොඩ මේ බදුළු පස්සර ගෝනගල ඉස්කෝලේට ආධාර උපකාර කරපු අර ද්‍රව්‍ය දුන්නු සෑම දෙනාටත්, ඔබටත් අපටත් උදව් උපකාර කළ සෑම දෙනාටත් දිගාසිරි වේවා, නිරෝගී සුව ලැබේවා, සංසාරේ නෑ බෑ කියන වචන නොලැබේවා, තව තව උතුම් පින් කරගන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා සාදු කියන්නේ. සමට උතුම් තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.